හොඳයි අපේ සහෝදර සහෝදරනි ආදර දරුවේනි මාපියවරුනි අපි නැවතත් මේ වාසනාවන්ත සන්ධ්‍යාව තුළ දෙව ජනතාවක් විදිහට මේ පරිශුද්ධ වූ භූමිය තුළ එකමුතු වෙනවා එක රාශී වෙනවා කුරුසයාගික චතාරීක භාවනා මාලාවේ 17 වන දිනේ විදිහට සනිටුහන් කරමින් අපගේ ජීවිතයන් ස්වාමින් වහන්සේගේ සම්මුඛයට කැඳවමින් තවත් හෝරාවක් යාඥාවේ අධ්‍යාත්මයේ මෙනෙහි කිරීමේ භාවනාවේ හෝරාවක් ලෙස ගත කරන්නට විශේෂයෙන් කුරුසපත්තුණු ස්වාමින් වහන්සේ අද්දුටු දුක් විඳීම මරණය උත්ථානය කියන සිද්ධාන්තයන් අපගේ ජීවිතයට එකතු කරගෙන අපගේ ජීවිත නිදහස් කරන අපගේ ජීවිත අවදි කරන පවිත්‍ර කරන පිරිසුදු කරන පාස්කුවේ සැබෑ යථාර්ථය වන ඊතර වීම අත්දකින වාසනාවන්ත කාල පරිච්ඡේදයක අවබෝධය අපට දානය කරන්න කියන ප්‍රාර්ථනාව තුළ අපි අද්දුටු අපි ඇතුළු යාඥාවේ කාල පරිච්ඡේදය ධර්මානුකූල කාල පරිච්ඡේදය විශේෂයෙන් මේ චතාරීක සමය 2015 ආධ්‍යාත්මික වර්ෂයේ අපි අත්දකින අති උතුම් වරප්‍රසාද ජනක ආශිර්වාදාත්මක කාලය තවත් දවසකින් අර්ථවත් කරගන්නට තවත් හෝරාවකින් අපි ස්වාමින් වහන්සේ තුළ නැගී සිටින්නට අවශ්‍ය දේව ආශිර්වාදයේ පතනවා. මගේ විශේෂ ආකාරයෙන් මේ දිනවල අපි මෙනෙහි කරන ප්‍රධාන මාතෘකාව වන යාඥාවේ අධ්‍යාත්මයේ තුල තව අපව අවදි කරන්න යාඥාවේ අධ්‍යාත්මයේ තුල තව අපව නිදහස් කරන්න ශක්තිමත් කරන්න යාඥාවේ සැබෑ සතුට නිදහස ආත්මික ස්පර්ශය දුබල අපගේ ආත්මානුභාවයන් වෙත දානය කරන්න සුදෝ ස්වාමිනී කියන ප්‍රාර්ථනාව තුළ මේ සන්ධ්‍යාවත් වාසනාවන්ත සන්ධ්‍යාවක් කරගන්නට ඵලබරිත සන්ධ්‍යාවක් කරගන්නට ආත්මික වශයෙන් අපව නිදහස් කරන පවිත්‍ර කරන පිරිසිදු කරන සන්ධ්‍යාවක් කරගන්නට අවශ්‍ය දේව ආශිර්වාදයේ පතමින් අපි යාඥා කරමු. අපි හැම කෙනෙක්ම අපගේ විසිරුණු ගත සිත මනස ස්වාමින් වහන්සේ තුල ගැඹුරු ඒකාග්‍රතාවයකට පමුණවාගෙන යාඥා කරමු. අපි හැම කෙනෙක්ම දෑත් පැඳගෙන හිස පහත් කරගෙන තෙනෙත් අඩවන් කරගෙන මේ හෝරාව ශුද්ධවන්ත රාත්‍රියක් හෝරාවක් කර දෙන්න කියලා අපි යාඥා කරමු. අපේ ජීවිත නිදහස් කරන අපව ශක්තිමත් කරන අපව යදුමේ බලය තුල තව තවත් වටහා ගන්න යාඥාවේ අධ්‍යාත්මයේ පෞරුෂය තුල පරිණත වන මව්පියන් දරුවන් වීමේ වාසනාව අපට දානය කරන්න කියලා අපි යාඥා කරමු. ආත්මික ස්පර්ශයේ මෙහෙවීම බලය අනුග්‍රහ වර ප්‍රසාදයේ පතන්නට අපි හැම කෙනෙක්ම දොහොත් මුදුන් දී ත්‍රිත්වික දේව මහත්මයන් වහන්සේට අපි විශේෂයෙන් ආරාධනා කරමු යාඥා කරමු කනලව් කරමු. මේ අද මෙහෙට සහභාගී වන ඇතුළු වන අප හැම කෙනෙකුම විශේෂීත ආකාරයකින් ආලේප කරන්න කියලා. විශේෂිත ආකාරයකින් බලවන්ත කරන්න අපිට අවශ්‍ය ආත්මීක ශාරීරික මානසික විවරණය දෙන්න අතුලාන්ත මෙහෙවීම පෙළඹවීම හොඳ හිත දෙන්න මේ අද මෙහි උපරිම ඵල නෙලා ගන්නට යාඥා කරන්නට භාවනා කරන්නට ප්‍රශංසා කරන්නට නිදහස් වන්නට සෝවන්නට අවශ්‍ය ආත්මික ස්පර්ශයේ බලය දෙන්න කියලා පතමින් අපි දොහොත් මුතුන් දී ත්‍රිත්වික දේව මහත්මයන් වහන්සේට අපි ආරාධනා කරමු කනලව් කරමු. ඒ ත්‍රිත්වික ආදරයට අප බාර වෙමින් ඒ ත්‍රිත්වික ආදරයේ බලමහිම අප තුල අප මත අප වෙතට දානය කරන්න ත්‍රිත්වික බලයේ ස්පර්ශය අප මත ජනිත කරන්න සුදෝ ස්වාමිනී පියාණනී සුද්ධාත්මයාණනි කියලා අපි දොහොත් පුදුන් දී මෙලෙස යාඥා කරමු කනලව් කරමු. සතමෙව්පිය දෙවි සාමිදුන්හාට වඳිනෙමු බැතින සිරසනා ඔබ කියන්නේ වඳිනෙමු බැතින සිරසනා සතමිදු පුත් කිතු සාමිදුන්හාට වඳිනෙමු බැතින සිරසනා
වඳිනෙමු බැතියෙන් සිරස නැවක් දෙන සුදත් සුරිඳු හට වඳිනෙමු බැතියෙන් සිරස වඳිනෙමු බැතියෙන් සිරස නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර යාඥා කරමු ත්‍රිත්වේක දේව මහෝත්මයන් වහන්සේට අපි යාඥා කරමු විශේෂාකාරයෙන් ලෝමාවදාල අති පරිශුද්ධ වූ පියාණන් වහන්සේට ලෝකැලෝම්කාර පරිශුද්ධ වූ ජේසුස් සමිදානන්ට පරිශුද්ධ වූ ආත්මයන් වහන්සේට අප හදවතින්ම නමස්කාර කරමු. අපගේ හදවතින් නැගෙන විශ්වාසයේ ආදරේ භක්ති ප්‍රණාමයේ පුද කරමු. අපව නිදහස් කරන පිණිස ශක්තිමත් කරන පිණිස ඒ ආදරය බලය ශක්තිය වරප්‍රසාදය අප මත තහවුරු කරන්න දෙවි මහෝත්තමයාණෙනි කියලා අපගේ හදවතේ ප්‍රශංසාව ආදරය භක්තිය පුද කරමින් අපි උච්චාරණය කරමු. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. නැබර සහෝදර සහෝදරියනි ආදර දරුවනි අපි මේ මොහොත නැවත නැවතත් ගැඹුරු නිහඬතාවයේ තුල මානසික ඒකාග්‍රතාවයේ තුල යාඥා කරන්න උත්සාහවන්ත වෙමු. ශුද්ධාත්මන් වහන්සේට අපව බාර කරන්නට අයිති කර දෙන්නට අපි නිහතමානී වෙමු. උන්වහන්සේට අපි ආරාධනා කරමු මේ මොහොතේ සිට අප නොබෙයි ඔබ වහන්සේ අප තුල ක්‍රියාත්මක වෙන්න. මා තුල මා නොබෙයි ඔබ වහන්සේ තුල මාව දකින්න මට උදව් වෙන්න කියලා යාඥා කරන්න. මගේ මිනිස් ස්වභාවය තුලට වඩා ඔබ වහන්සේ මට ආරාධනා කරන ආයාචනා කරන ඔබ වහන්සේ මා තුල අවදි කරන දේව අධ්‍යාත්මයේ ස්පර්ශයේ වෙත අවදි වෙන්න මට උදව් වෙන්න කියලා යාඥා කරන්න. දෙනෙත් පියාගෙන ඔබ හැම කෙනෙක් මේ ශුද්ධ ස්වාමින් වහන්සේට ඔබව බාර කරන්න. ඔබ ළඟ ඉන්න ඔබගේ අම්මා තාත්තා ඔබේ සහෝදරයා සහෝදරිය ඔබේම ස්වාමි පුරුෂයා භාර්යාව ඔබට ඉදිරියෙන් ඉන්න ඔබේ සහෝදරයා සහෝදරිය ඔබට පිටිපසින් ඉන්නා වූ අය ඔබට දෙපසින් ඉන්නා වූ අය මේ හැම කෙනෙක්ම ශුද්ධාත්මන වහන්සේට උන්වහන්සේගේ බාරකාරත්වයට අයිති කරන්න නතු කරන්න අප හැම කෙනෙක්ම වසා ගන්න වඩින්න ආත්මයාණනි වසා ගන්න මගේ අඳුරු තත්වය කියලා කියන්න වඩින්න ආත්මයාණනි වසා ගන්න මගේ අනවබෝධය කියලා කියන්න ආත්මයාණනි වඩින්න වසා ගන්න මගේ දුබල තත්වය දානය කරන්න මට උද්‍යෝගිමත් හදවතක් ශුද්ධ ස්වාමින් වහන්සේට ඔබේ නොහැකියාව ඔබේ බැරිකම අපහසුතාවය වෙන්නට පුළුවන් ඔබේ ශක්තිය වෙන්නට පුළුවන් මේ හැම දෙයක්ම බාර කරලා යාඥා කරන්න උන්වහන්සේට අපි අයිති වන තරමට උන්වහන්සේ අපව නිදහස් කරනවා උන්වහන්සේට අපව බාර කරන තරමට අපව බලවන්ත කරනවා උන්වහන්සේ තුල අපි හිස්වන තරමට අපි පූර්ණත්වයටපත් වෙනවා හිස්වන තරමට අපි පූර්ණත්වයටපත් කරනවා ස්තුති කරන්න උන්වහන්සේට ඔබ හැම කෙනෙක්ම දෑතීරට ඔසවලා ශුද්ධාත්මන වහන්සේට යාඥා කරන්න ස්තුතියි ශුද්ධ ස්වාමිනී කියන වචන ටික අපි උච්චාරණය කරලා ආරම්භ කරමු ස්තුතියි ශුද්ධ ස්වාමිනී කියලා කියන ඔබේ ජීවිතය උදෙසා උන්වහන්සේ අපිට දුන්නු ප්‍රාණය තුල අපි ජීවත් වෙනවා නාස්පුඩු තුලින් ගන්නා වූ මේ හුස්ම පොද තුල මෙන්ම අපි නාස්පුඩු තුලින් පහළට හෙළන ඒ උණුසුම් වාතය අපගේ නිරෝගී භාවය අපගේ ජීවිතය අපට කියා දෙනවා ඒ හුස්ම ඒ ජීවනය ආත්මෙන් වහන්සේ තුල අපි ලැබුව නිසා අපි තවමත් ජීවත් වෙනවා නිසා අපේ ජීවිතයට සූතිවන්ත වෙන්න සූදේශුදෝ ස්වාමිනේ කියලා කියන්න ඔබ වහන්සේ අපව ශක්තිමත් කරන මේ රාත්‍රියට
ඔබ වහන්සේ අපට ආරාධනා කරන මේ රාත්‍රියට අපෝ නැවත නැවතත් ජීව ගන්වන මේ රාත්‍රියට සූරීශිරෝ ස්වාමිනේ කියලා කියන්න ප්‍රශංසා වේවා ආත්මයන්නේ කියලා කියන්න ප්‍රශංසා වේවා ශිරෝ ස්වාමිනේ කියලා කියන්න මා තුල මාව නිදහස් කරන්න මා තුල මට අවබෝධය දෙන්න මා තුල මාව බලවන්ත කරන්න ඔබ වහන්සේගේ ප්‍රඥාවේ දැනගැන්මේ දැනමිතිකමේ මහා බලය මට දෙන්න සූරීශිරෝ ස්වාමිනේ ඔබ වහන්සේ අපව බලගතු කරන නිසා ඔබ වහන්සේ අපව ශක්තිමත් කරන නිසා ඔබ වහන්සේ අපව ආශිර්වාද කරන නිසා ඔබ වහන්සේ අපව සුවපත් කරන නිසා මේ රාත්‍රිය තුල සූරීශිරෝ ස්වාමිනේ ඔබ වහන්සේ අපව බලවත් කරනසේක ඔබ වහන්සේ අපව ආශිර්වාද කරනසේක ස්පර්ශ කරනසේක යාඥා කරන්න හැම කෙනෙක්ම ඔබේ වේදනාවන් ඔබේ ප්‍රශ්න කරදර ඔබේ ආයදී ඔබේ හිතේ ගතේ මනසේ තියෙන බලාපොරොත්තු ඔබේ හිතගියාවන් ඔබේ සිහි කල්පනාවන් ඔබේ ආයාචනාවන් මේ හැම දෙයක්ම උන්වහන්සේට බාර කරලා සූරීශිරෝ ස්වාමිනේ කියලා කියන්නේ ප්‍රශංසා වේවා ආත්මයන්නි ඔබ වහන්සේ අපව දෝමනය කරන්න ඔබ වහන්සේ අපව නිදහස් කරන්න ඔබ වහන්සේ අපව පවිත්‍ර කරන්න ඔබ වහන්සේ අපව ස්පර්ශ කරන්න සූරීශිරෝ ස්වාමිනේ ප්‍රශංසා වේවා ආත්මයන්නි හාලෙලුයා ප්‍රශංසා වේවා සෝස්ත්‍ර වේවා සූරීශිරෝ ස්වාමිනේ ඔබ වහන්සේ අපව බලගතු කරන මේ සන්ධ්‍යාව තුළ අපි ඔබ වහන්සේට යාඥා කරනවා අපි ඒ නිසා විශේෂයෙන්ම අද දවස ශිලාපන් වහන්සේ තුල අපි උන්වහන්සේට ආරාධනා කරමු අබ්බා පියාණෙනි කියන ආරාධනාව තුල මෙන්ම දේවතාත්තට වෙන්ම අභිෂේක කරන්න කියලා ජේසුස් ස්වාමින් වහන්සේට අපි කියමු ශුද්ධාත්මයාණෙනි ඒ අභිෂේකයේ තුල ආරාධනය තුල ශුද්ධ ස්වාමිනී අපව ස්පර්ශ කරන්න ආශිර්වාද කරන්න දිවියට අපේ හැම මොහොතකම ඔබ වහන්සේගේ බලය ශක්තිය දෙන්න සෑම නපුරෙන් අපව නිදහස් කරන්න ඔබ වහන්සේගේ ගුණ ධර්මයන් අප පෞද්ගලික ජීවිතයන්ට දානය කරන්න දායාද කරන්න කියලා අපි හැම කෙනෙක් මේ ශුද්ධාත්මන වහන්සේට කනලව් කරමින් යාඥා කරමින් අපි ගායනා කරමු මෙලෙස ආරාධනා කර සිටිමු ශුද්ධාත්මන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු හැම කෙනෙක්ම අපගේ හදවතෙන් නැගෙන සෝස්ත්‍රයේ ප්‍රශංසා පුද කරන්න ඔබේ ජීවිත වහන්සේට බාර කරලා යාඥා කරන්න සූදීශිරෝ ස්වාමිනී ප්‍රශංසා වේවා ආත්මයන්නි ඔබ වහන්සේ මේ සන්ධ්‍යාව අප හැම කෙනෙකුම ආලේප කරන නිසා ඔබ වහන්සේ අප හැම කෙනෙකුම ශක්තිමත් කරන නිසා අප හැම කෙනෙකුම ජීව ගන්වන නිසා අපගේ දුබල තත්ත්වයන් දකින්නට ඔබ වහන්සේ අපව අවදි කරන නිසා සූදීශිරෝ ස්වාමිනී ප්‍රශංසා වේවා ආත්මයන්නි කියලා අපේ ශුද්ධාත්මන් වහන්සේට යාඥා කරමු කනලව් කරමු වහන්සේගේ බලයේ ස්පර්ශය අප වෙත දානය කරන්න ඒ බලය අපට දායාද කරන්න ඒ බලය තුල අපව අයිති කරගන්න අපව වසා ගන්න නිදහස් කරන්න සුවපත් කරන්න ශුද්ධ ස්වාමිනේ කියලා අපි යාඥා කරමු අපි ගායනා කරමු අපි කනලව් කරමු Amen.
යාඥා කරමු. දිව්‍ය හැම මොහොතකම ඒ සුදු ස්පර්ශය තුල ජීවත් වන්නට, සුදු ස්පර්ශයේ ආරක්ෂාව තුල රැඳෙන්නට, දේවාදරයේ සුරතේ රැඳෙන්නට, සෑම නපුරෙන්ම අපව නිදහස් කරන්නට, අප හැමගේ ජීවිතවලට සෙත සලසන්නට, සමිඳුන්ගේ ගුණ ගයන්නට, පැසසුම්ගේ පුදන්නට අපට ශක්තිය ධෛර්ය දෙන්න කියලා අපි යාඥා කරමු. අපි ගායනා කරමු. අපි මේ වරප්‍රසාදයේ පතමින් අපි කන ලව් කරමු. ස්වාමිනී වහන්සේ අප හැම කෙනෙකුම ශක්තිමත් කරන නිසා වහන්සේ අප හැම කෙනෙකුම බලවන්ත කරන මේ සන්ධ්‍යාවට සුදේශුදෝ ස්වාමිනී ප්‍රශංසා වේවා. හාලෙලූයා. සුදේශුදෝ ස්වාමිනී අපි හැම කෙනෙක්ම ශබ්ද නගා උච්චාරණය කරමු. අපගේ හදවතෙන් නැගෙන උතුම් නමස්කාරය ප්‍රශංසා පුද කරමු. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. සෝස්ත්‍ර වේවා. සෝස්ත්‍ර වේවා. हालेलुया हालेलुया. प्रशंसा वේවා. प्रशंसा वේවා. प्रशंसा वේවා. අපි දවසට නියමිත සුදු වචනයට අහුම්කන් දෙමු. සුදු දුම්තුමාන්ගේ සුදුවර සුවිශේෂයේ 15 වන පරිච්ඡේදයේ පළවන වගන්තියේ සිට ඉදිරියට වන කොටස. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර ජුවාම්තුමන් විසින් දීන ලද දේව වාක්‍යය නම් මෙසේය. ස්වාමිනිය වහන්සේට මහිමය වේවා. සැබෑ මිදිවැල මවය මාගේ පියාණන් වහන්සේ උදයාන පාලකයා නොය. උන්වහන්සේ මා තුළ ඇති ඵල නොදන්න සියලු අතු කපා හරිනසේක, ඵල දරන සියලු අතු වඩ වඩා ඵල දරන පිණිස පාහිනසේක. මා ඔබට වදාළ දහම කරුණකටගෙන ඔබ දැනටම පිරිසුදුය. මා තුළ සිටින්න මමද ඔබ තුළ සිටිමි. අත් මිදිවැලට යාවේ නැත්නම් බෙන්ව ඵල දරන්නට නොහැකිසේ ඔබ මා හා ඒකාබද්ධ නොවන්නාහු නම් බෙන්ව ඵල දැරීමට ඔබට නොහැකිය. මිදිවැල මමය ඔබ අතුය. යමෙක් මා තුළ සිටින්නේද මම ඔහු තුළ සිටිම්ද එතැනැත්තේ බොහෝසේ ඵල දරයි. මන්ද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියලී යයි. වියලි අතු එක් රැස් කොට ගින්නට දමනු ලැබේ. ඒවා දැවී යන්නේ යයි ස්වාමින් වහන්සේ උනට වදාළසේක. ජීවමාන ස්වාමින් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේය. අපේ සුදෝ ස්වාමින් වහන්සේට ආත්මන් වහන්සේට අප හැම කෙනෙක්ම මෛත්‍රී කරලා බාර කරමින් අපි ආඥා කරමු. මේ මෙනෙහි කිරීම තුළ අපි හැම කෙනෙකුම අවදි කරන්න, නිදහස් කරන්න, ශ්‍රවණය කරන වචනේ අපගේ ආත්මයට අයිති කර ගන්නට, නැති කර ගන්නට
ඒ වචනය ජීවත් කරන්නට අපට අවශ්‍ය ශක්තිය ධෛර්ය දෙන්න ආත්මික පෙළඹවීම මෙහෙවීම හොඳ හිත දෙන්න ශුදෝ ස්වාමිනේ කියලා ඒ වරප්‍රසාදේ පතමින් අපි යාඥා කරමු. සමිනේ ඔබ දෙපා සෙවණේ ඇහෙන් ගතවන මේ සොඳුරු දෙපා සෙවණේ ඇහෙන් ගතවන මේ සොඳුරු ජීවනය වෙන ඔබේ වචනය සදා සැනසුමේ සදා පවතින ඔබේ වචනය අප පහන් දැවරේ සමිනේ ඔබ දෙපා සෙවණේ ඇහෙන් ගතවන මේ සොඳුරු හැකියාවට වාඩි වෙමු. ක්‍රිස්තුමන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි දයාපරමා පියවරණි ආදර දරුවෙනි පුරා දින 16ක් තුල අපි ලැබූ ආත්මික ආශිර්වාදයන් මෙහෙවීම සමගින් අද අපි 16 වෙනි දවසේ කුරුසියාගික චතාරික භාවනා මාලාවේ 16 වන දිනයට සමාවන්න 17 වන දිනයට අපි ප්‍රවිෂ්ඨ වෙනවා. ඔබ අපි නිරන්තරයෙන් සහභාගී වන අය අපි හැම කෙනෙක්ම දන්නවා. මේ දින 4 අපි යාඥාවේ ජීවිතය පිළිබඳව භාවනා කරන බව. අද දවසත් එක්තරා විදියකට අපි යාඥාව කියන පියගට පෙළේ ස්වාමින් වහන්සේට අයිති වෙන මාවතේ තවත් පියවරක් හෝ දෙකක් ඉදිරියට තියන්නට උත්සාහවන්ත වෙමු. ඊයේ දවසේදී මම ඔබත් එක්ක බෙදාගත්තා. යාඥාව කියලා කියන්නේ ජේසු තුල මාව දැකීම, මා තුල දේව සුලක්ෂණ දැකීම. යාඥාව කියලා කියන්නේ දෙවියන් තුල මාව දැකීම, මා තුල මාව දැකීම නෙමෙයි දෙවියන් තුල මාව දැකීම. යාඥාව කියලා කියන්නේ ජේසුත් එක්ක ආත්මයට ආත්මය බද්ධ වෙච්ච ගැඹුරු සම්බන්ධතාවය. අපිට මතකයි අගස්සෝනි මුනිතුමාගේ යාඥාව ආදර දෙවි පියාණනි අපව මවා ඇත්තේ ඔබ වහන්සේ සඳහාය. එබැවින් අපගේ හදවත් ඔබ වහන්සේ තුල සංසුන් වනතුරු අපි හැමදාම නොසන්සුන්. අපි මොනවා කිව්වත් මොනවා කෙරුවත් දෙවියන් තුල අපි සංසුන් වනතුරු අපි හැමදාම නොසන්සුන් අසහනකාරී ජීවිත ගත කරන්නේ. ඒ ආත්මීක මෙහෙවීමත් එක්ක අද දවස මේ කොටසේම ඉදිරි පියවරක් විදියට ඔබත් එක්ක බෙදා ගන්නට මම සතුටුයි. යාඥාවේ ජීවිතයේ පරිණතකම කියන්නේ මොකක්ද කියන කාරණාව. මේ මෑත කාලේ ජනප්‍රිය වෙච්ච එක පොතක මම කියවපු ලස්සන අදහසක් තිබුණා. අපි හිතුවොත් එහෙම අවුරුදු 70ක් ජීවත් වෙනවයි කියලා ලෝකෙ ජීවත් වෙන හැමෝම එහෙම වෙන්නේ නැහැ. විශේෂයෙන් මේ වර්තමාන ලෝකේ එහෙම වෙන්නේ නැහැ. අලුත් සමාජයේ අවුරුදු 65ක් ජීවත් වුණොත් අපි දවස් 25500යි ජීවත් වෙන්නේ. බිහි වෙන්නේ, ඉගෙන ගන්න, ඉස්කෝලේ යන්නේ, කන්නේ බොන්නේ, ආදරය කරන්නේ, විවාහ වෙන්නේ, දරුවෝ හදන්නේ, දරුවෝ වදන්නේ, දරුවන්ව ලොකු උස්මහත් කරන්නේ, දරුවන්ව දීගතල දෙන්නේ. ගෙවල් දොරවල් හදන්නේ, වස්තු සැප සම්පත් එකතු කරන්නේ, රැස් කරන්නේ, බැංකු පොත්වල අපි සල්ලි දාන්නේ. දවස් 25000 30ක් 30000ක් විතර ජීවත් වෙන්න උපරිමෙන්. හරියට ජීවිතේ කොළඹින් නැගලා අනුරාධපුරෙන් බහිනවා වගේ. වැඩගත් වෙන්නේ මේ කෙටි කාලින ජීවිතේ කොච්චර සාරවන්ත ජීවිතයක් අපි ගත කළාද කියන එක. ඉතින් මේ පොතේ තිබිච්ච අදහස් තමයි අවුරුදු 70ක් විතර අපි ජීවත් වුණොත් අපි වැඩිපුර මොනවද කරන්නේ? කාට හරි හිතන්න පුළුවන්ද කියන්න පුළුවන්ද? අවුරුදු 70ක් ජීවත් වුණොත් අපි වැඩිපුර මොනවද කරන්නේ? වැඩි වෙලා ගන්න ඕනේ නැහැ. මොනවද අපි වැඩිපුර කරන්නේ? නිදා ගන්නවා. හරි.
දල වශයෙන් අවුරුදු 70ක් ජීවත් වුණොත් අපි අවුරුදු 29ක් නිදා ගන්නවලු. සමහර අයට hina යනවා. ෆාදර් දන්නේ නැහැනේ අපි නිදා ගැනිල්ල. සමහර අය ඉතින් ජීවිතෙන් භාගයක්ම නිදා ගන්නවා. අවුරුදු 70ක් ජීවත් වුණොත් අවුරුදු 29ක් නිදා ගන්නවලු. අවුරුදු 8ක් ටීවී බලනවලු. කෙනෙක් කියයි මම ටීවී බලන්නේ නැහනේ ෆාදර් නෑ. එහෙම විශේෂ කෙනෙක් ඉන්න පුළුවන්. ලෝකයේ මිනිස්සු ජීවත් වෙන විදිහ අනුව. අද වර්තමාන සමාජයේ යන රැල්ල අනුව මේ වේගය අනුව මිනිස්සු අවුරුදු 29ක් නිදා ගන්නවා අවුරුදු 8ක් ටීවී බලනවා. තව මොනවද කරන්නේ? අවුරුදු 4ක් කඩේ යනවලු. මාකට් එකට යන්න, එළවලු ටික ගේන්න, ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම ගෙන්න කඩේ යනවා ජීවිත කාලේ අවුරුදු 4ක්. තව මොනවද කරන්නේ? ලොකු විස්තරයක් තිබුණා මම මේ කෙටි කරයි යන්නේ. අවුරුදු 2ක් අපි ඇඳුම් අඳිනවලු. ඇඟට මේ ඇඳුම් ටික දාන්න, ආයෙ ගලවන්න, ආයෙ දාන්නත් අපි ජීවිත කාලේ අවුරුදු 2ක් අපි ඇඳුම් අඳිනවා. මනුස්ස ජීවිතයයි ප්‍රශ්න වැඩි. අපි අවුරුදු 29ක් නිදා ගන්නවා, 8ක් ටීවී බලනවා, 4ක් කඩේ යනවා, අවුරුදු 2ක් අපි ඇඳුම් අඳිනවා. ආත්මීක ජීවිතයට දෙන කාලය හරි අඩුයි අද. මිනිස්සු ඇවිල්ලා අපිට කියනවානේ ස්වාමීලා විදියට අපේ අත්දැකීම ඔබට කියලා ඇති. ගෙවල් දොරවල් හැදුවා, ළමයි ලොකු කෙරුවා, ළමයින්ව දීගතලක් දුන්නා. අනේ හිතේ සතුටක් නැහැ. ඇතුළාන්තයේ සතුටක් නැහැ. ඇතුළාන්තයේ සතුට මම ඔබට පෙර දවසකත් කිව්වා නිර්මාණය වෙන්නේ අභ්‍යන්තරික වශයෙන් දෙවියන් එක්ක තියෙන ගැඹුරු සම්බන්ධතාවය මත. අපේ ජීවිතේ හරියට ඒ වගේ. අර එක තාපසයෝ දෙන්නෙක් හිටියලු. මේ තාපසයෝ දෙන්නට ගම්මානේ හරහා යද්දී එක පොහොසත් මිනිහෙක් දුන්නලු මං ආසයි ඔය තාපසාරාමේ දියුණු කරන්න කියලා ලොකු මණිකක් තෑගි කෙරුවලු. දැන් තාපසයෝ දෙන්නගෙන් වැඩිමහල් තාපසයා මොකද කරන්නේ? මේ මණිකත් අරගෙන බොහෝම නිශ්චල ලීලාවෙන් සමාධියෙන් කතා බහනකොට හිමීට ඉස්සරහට යද්දී පිටිපස්සෙන් එන අනිත් තරුණ තාපසයා හිතනවලු මණික ගත්තයින් පස්සේ කතාවත් නැවතුණා. මාවත් නිකන් අමතක කරලා ඉස්සරහට යනවා. මෙහෙමනේ නේද? ජීවිතේට ඕනකට වඩා ලෞකිකත්වය ආපුවම මෙහෙම තමයි ජීවිතේ. මේ ලස්සන්ට දෙන්න ගමන් කරපු දෙන්න. දැන් පිටිපස්සෙන් එන එක්කෙනා හිතනවා මාවත් අමතකයි. සද්ද නැතුව හිමින් යන්නේ. ඒවා කොහෙද කියලා මෙයාත් ඉක්මනින් යනවලු පිටිපස්සේ. අපේ ජීවිතෙත් සමහරලාට මේ වගේ ලෞකිකත්වයට වහලුනම ඔන්න තාපසාරාමයට ඇවිල්ලා වෙනද වගේ කෑම ටික ගද්දී අනිත් තාපසයාට හිතෙනවලු තරුණ තාපසයාට මැණික තියෙන්නේ එයා ගාව. අද පරිස්සමට කෑම කන්න ඕන වහ ටිකක් දාලා මාව මැරුවොත් අද මැණික යාට ඒවා කොහෙද? මෙන්න කන්න හැල්ලු දවල්ට. දවල් බඩගින්නේ. රෑ නිදා ගන්න ගියාම කල්පනා වෙනවලු මැණික තියෙන්නේ එයා ළඟ. රෑට ඇවිල්ලා මගේ බෙල්ල මිරිකයිද දන්නේ නැහැ. තව හිත අවුල් වෙනවා. හිත දුස්සීල වෙනවා. මේ පේනවනේ. ලෞකිකත්වයේ කොනටලා මහන්සි වෙන්න ගියාම හැම දෙයක්ම නැතු වෙනවා. රෑ නිින්ද යන්නේ නැහැලු. ඊට පස්සේ රෑ හොරෙන් ගිහිල්ලා ඇවිදලා බලනවලු ඇත්තටම නිදාගෙනද මැණිකත් තරම් පැනලා ගිහිල්ලාද. මුළු රෑම නිින්ද යන්නේ නැහැ. උදේ වෙද්දි ඔළුව අවුල්, මනස අවුල්. හිත සංසෝෂේ නැතුව ගියාම හිත අවුල් වුණාම නිින්ද යන්නේ නැහැ. මොකද කරන්නේ? උදේ පාන්දරම වැඩි හිටි තාපසයා ළඟට ගිහිල්ලා කියනවලු අනේ මට උදව් වෙන්න. ඔබ වහන්සේ මගේ ගුරුතුමා ඊයේ අර මැණික අපිට හම්බ වෙච්ච වෙලේ ඉඳලා මගේ හිත අවුල්. මට මාව පාලනය කරගන්න බෑ. මට නිින්ද යන්නේ නැහැ. මට කන්න බෑ. මට ඔය මැණික ගැන නිතරම මතක් වෙනවා. මගේ ඊයේ දවසම මගේ හිතේ තිබිච්ච සංසුන් භාවය නැතුව ගියා. ඒතකොට වැඩි හිටි තාපසතුමා කියනවලු කාරණාව ඒකනම් ඔබ මැණික තියාගන්න. හරි සතුටුයි. හිතනවා අපේ ජීවිතේත් ඔක්කොම දේවල් හම්බුනාම හරි ගේ හදාගත්තම බැංකු පොතේ සල්ලි ටික දාගත්තම වගේ ඔක්කොම හරි කියලා හිතනවා ලෞකික දේවල්. හරි සතුටුයි තරුණ තාපසතුමාට. මොකද කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මැණික හතට හම්බුණා. දැන් මොකද කරන්නේ? එදා මැණික තියාගෙන සතුටින් කෑම ටික කාලා නිදා ගන්න ගියාම කල්පනා වෙනවලු ඇත්තටම මැණික දුන්නට රැයට ඇවිල්ලා මගේ බෙල්ල මිරිකයිද? අනිත් පැත්තට හිතනවා දැන්. ඇත්තටම අවංකවද දුන්නේ නෑ බොරුවට දුන්නේ. මේ මැණික හංගන්න ඕන රැයට මන්ට නිින්ද ගියාම මේක අරන් පැනලා යන්න බැයිද? කොට්ටයට තියා ගන්නවලු. ආයිත් රෑජාමිය හැරනවලු හීනෙන් නැගිටලා බලනවලු මැණික තියෙනවා. ආයි ලොකු තාපසතුමා ළඟට ගිහිල්ලා බලද්දි ගොරෝ එයා බුදි. නමුත් ඇහැරලා ඇවිල්ලා මැණික ගත්තොත් කියලා රෑ කැලේ මැද්දට ගිහිල්ලා වලක් කාරලා මුළු රෑම ආයි මැණික හංගනවලු. දෙවනි දවසෙත් නිින්ද ගියේ නැහැලු මැණික අතට හම්බෙලත්.
ජීවිතෙත් සමහරලාවට දයාවර මාපියවරුනි මේ වගේ අපේ ජීවිතේ වෙහෙසකර භාවයන් අපිව හොල්ලනවා. මනෝවිද්‍යාව කියනවා hurry, worry, strain make you busy but they don't bring you anywhere. ජීවිතේ කලබලකාරී බව, ජීවිතේ අසහනකාරී බව, ජීවිතේ නොසන්සුන් බව, ජීවිතේ කලකිරීම ඔබව රිද්දනවා, ඔබව වට්ටනවා, ඔබව තෙහෙට්ටු කරනවා, ඔබට පීඩා කරනවා. හැබැයි ඔබ කොහෙවත් ගෙනියන්නේ නැහැ. එකම තැන තියන් ඔබව පල් කරනවා. නිදහස් වෙන්න නැත්තම්. ජීවිතේ කලකිරීම, අසහනය, වේදනාව, පීඩාව ඔබව කොහෙවත් ගෙනියන්නේ නැහැ. එකම තැන තියන් ඔබට වද දෙනවා. ඒ නිසා මෙවැනි මානසික ස්වභාවයන්ගෙන් මිදෙන්නට අපිට අවශ්‍යයි මනුෂ්‍ය ස්වභාවයෙන් මිදිලා ගිය වැඩි පරිණත බලයක්. ඒ පරිණතකම අපිට අයිති කරගන්න පුළුවන් වෙන්නේ කතෝලිකයට යාඥාවේ ගැඹුරු තුල විතරයි. මම හැමදාම කියන දෙයක් තමයි මේ මහදොරෙන් ඇතුළට යන අර ගේට්ටුවෙන් ඇතුළට එන කාගේවත් ජීවිතේ වරදින්නේ නැහැ. බය වෙන්න එපා. ප්‍රශ්න තියෙයි, ගැටලු තියෙයි, අනවබෝධයන් තියෙයි. අසහනකාරී අත්දැකීම් අපට විටින් විට තියෙයි. ජීවිතයේ ෆ්ලක්චුවේෂන්ස් අපි කියනවා හැලහැප්පීම්, උස් පහත් වීම, උච්චාවචනයන් තියෙයි. නමුත් ස්වාමින් වහන්සේ තුල ඔබ ශක්තිමත් නම් අපිට වරදින්නේ නැහැ. අද අපි සුදු වචනේ ඊ타ත්ම ලස්සන කොටසකට අහුම්කන් දුන්නා. ජෝආම්තුමන්ගේ සුදු සුවිශේෂයේ 15 වන පරිච්ඡේදයේ මිදිවැල පිළිබඳ උපමාව. යේසු කතා කරනවා යුදා සමාජයට ඊ타ත්ම ලැබැදි සංකේතයක්. අපිට හරියට වතුර වගේ තමයි යුදා සමාජයට මිදිවුෂ කියන්නේ. එනිසා යේසු මේ මිදි වත්තේ තියෙන නැත්නම් මිදිවැලේ තියෙන ඒ රූපික ස්වභාවය ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ කරන් කතා කරනවා. මොකද්ද? මිදිවැල මමය, ඔබ අතුය. ඔබ මා තුල සිටින්නේද, මා ඔබ තුල සිටින්ද? ඒ තැනැත්තේ බොහෝසේ පළදරයි. මා තුල සිටින්න. ස්වාමින් වහන්සේ ආරාධනා කරනවා උන්වහන්සේ තුල රැඳෙන්නට. උන්වහන්සේ ලස්සන වචන ටිකක් කියනවා. අත්ත මිදිවැලට යාවී නැත්නම් වෙන්ව පළදරන ඊට නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්නාහු නම් වෙන්ව පළදරීමට ඔබට නොහැකි. අපි මොනවා කෙරුවත් ස්වාමින් වහන්සේ අපිට එක කාරණාවක් කියනවා. ඔබ මං එක්ක ඒකාබද්ධ නැත්නම් ඔබ මොනවා කිව්වත්, ඔබ මොනවා කෙරුවත්, මොනතරම් බාහිර පිටස්තර ආටෝපෙන් දහමත් එක්ක හිටියත් ස්වාමීන් වහන්සේ කියනවා අත්ත මිදිවැලට යාවී නැත්නම් අපේ ගෙදර තියෙන පුංචි මල් පැලේ මලක් පිපිලා තියෙන තැන පොඩ්ඩක් කඩලා දැම්මම තුවාල කරපුවාම උදේ වෙද්දී ඒක මලානිකයි. ඒ ජීවය ගලන්නේ නැහැ, යාන්ත්‍රණය වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ මොකද්ද? අත්ත මිදිවැලට යාවී නැත්නම් වෙන්ව පළදරන්නේ නැහැ වගේ ඔබ මං එක්ක තියෙන ඒකාබද්ධතාවය පවත්ව ගන්නේ නැත්නම් අතුලාන්ත සම්බන්ධතාවය පවත්ව ගන්නේ නැත්නම් ඔබට පළදරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ කියනවා මිදිවැල මමය, ඔබ අතුය. යමෙක් මා තුල සිටින්නේද, මම ඔහු තුල සිටින් දේ තැනැත්තේ බොහෝසේ පළදරයි. උන්වහන්සේ අපට ආරාධනා කරනවා මා තුල ඇති ඵල නොදරන සියලු අතු කපා හරිනසේක. උන්වහන්සේ ආරාධනා කරනවා කාර්යයන් දෙකකට. ඔබේ ජීවිතයේ ඵල නොදරන පැතිකඩයන් තෝරගන්න, ඵල නොදරන ජීවිත අත්දැකීම් තෝරගන්න, මේවා කපන්න, කොටන්න, මිටි බඳින්න, ගින්දරේ දාලා පුච්චන්න, ආයෙ දැල්ලක්වත් දාන්න දෙන්න එපා. ජීවිතේ වඩා පළදරන පැතිකඩයන් තෝරගන්න, ස්වාමින් වහන්සේගේ ජීවිතය තුළ වඩා පළදරන පිණිස පාහින්න කියලා උන්වහන්සේ කියන්නේ. නොවැදගත් දේ අයින් කරන්න, අශිෂ්ට දේ අයින් කරන්න, නොවැදගත් දේ අයින් කරන්න, පාපිෂ්ට දේ අයින් කරන්න, වැදගත් දේ වඩා පළදරන පිණිස උන්වහන්සේගේ ජීවනයේ තුල ශක්තිමත් කරගන්න. මේ කාරණාව ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි සිද්ධ වෙන්නේ මේ යාන්ත්‍රණය, මේ කාබද්ධතාවය, මේ බැඳීම, මේ ජීවේ පවතින්නේ අපේ යාඥා ජීවිතයේ ගැඹුර මත. යාඥා ජීවිතයේ ගැඹුර මත. එනිසා අද දවසේදී මේ සුදු වචනේ කොටසත් එක්ක අපි පොඩ්ඩක් ඉස්සරහට ගියොත් අපේ යාඥාවේ අත්දැකීම පිළිබඳව තෙරේසා මව්තුමිය කියනවා කතෝලිකයාට හදවත ආලෝකමත් කරගන්න ආසනම් ඒ හදවත ආලෝකමත් කරගන්න පුළුවන් වෙන්නේ යාඥාවේ ගැඹුර මත. හදවත ආලෝකමත් වෙන ක්‍රමවේදය තමයි කතෝලිකයාගේ යාඥාව. යාඥා කරන කෙනාගේ හදවත තෙරේසා මව්තුමිය කියනවා විශාල වෙනවා. යාඥා කරන තරමට ඔබගේ හදවත පුළුල් වෙනවා.
ඒ පුළුල් වෙන තරමට දේව අධ්‍යාත්මය ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. ඒ දේව අධ්‍යාත්මයේ ක්‍රියාත්මක වීම තුල ඔබගේ හිතුවිලි, ඔබගේ ආකල්ප, ඔබගේ මානසික තත්ත්වය, ඔබ ජීවිතේ ගන්න තීරණ තීන්දුව, ඔබ අනිත් අය දිහා බලන විදිය, අනිත් අයගේ ජීවිත විවේචනය කරන මේ හැම පැත්තක්ම ආත්මික ස්පර්ශය තුල වෙනස් වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා තෙරේ සමවතුමී කියනවා හදවත ආලෝකමත් කරගන්න ආසනං යාඥා කරන්න. යාඥා කරන තරමට ඔබගේ හදවත පුළුල් වෙනවා, පළල් වෙනවා. ඔබගේ හදවත ස්වාමින් වහන්සේ තුල ශක්තිමත් වෙනවා. ඒ නිසාම තෙරේ සමවතුමිය මැරෙන්න ඉස්සෙල්ලා අවසාන කාලයේදී කියපු ලස්සන ප්‍රකාශනයක් තියෙනවා. යාඥා කරන කෙනාගේ හදවත සැනකෙලියක්. යාඥා කරන කෙනාගේ හදවත සැනකෙලියක්. ඒ කෙනා හැම වෙලේම සතුටෙන් ඉන්නේ, හැම වෙලේම උද්‍යෝගයෙන් ඉන්නේ. එහෙම තියෙනවා. අපි අත්දැකලා තියෙනවා. මට මේ මෑතකදී අම්මා කෙනෙක් හම්බුලා මට කියනවා එක මීසමක ෆාදර් මම උදේ පාන්දර 4ට නැගිටින්නේ ෆාදර් මං හරියට ඔබ වහන්සේ උදේට පූජාව තියන්න එනවා වගේ තමයි මං කුස්සියට යන්නේ. මං එතකොට මේ වගේ අර වෙස්මන් එකක් දාලා පටි දාලා එහෙමද යන්නේ පූජාව මේ උණු වතුර එක ලිපේ තියන්න නෑ පාද එහෙම නෙමෙයි පූජාවට එනවා වගේ කියලා කිව්වේ ලොකු උද්‍යෝගයකින් තමයි මම උදේ පාන්දර නැගිටින්නේ. පුංචි ඔරසමක් කියලා ඇඳේම නැගිටලා ජීවිතේ බාර කරලා ජේසුට වතුර එක මම ලිපේ තියන්නේ පාද අම්මා කෙනෙක් විදිහට මගේ මේ අත් දෙකෙන් මගේ ස්වාමි පුරුෂයාට මගේ දරුවන්ට අද දවසේදී රසවත්ව කෑම ටික හදලා දෙන්න. මගේ මනස පාලනය කරගෙන නිර්වුල් ජීවිතයක්, නිර්වුල් හැඟීම් තුල අද දවසේ ජීවත් වෙන්න මට උදව් වෙන්න ආදර ජේසුනේ කියලා තමයි මම මගේ දවස ආරම්භ කරන්න කියලා අම්මා කියනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනී තෙරේසා මවතුමිය මේ යාඥාව ගැන අපිට ගොඩාක් දේවල් කියලා දෙනවා. තෙරේසා මවතුමිය හැම වෙලෙම කියාපු දෙයක් තමයි souls of prayer are souls of great silence කියලා එතුමිය ලස්සන වැකියක් කිව්වා. souls of prayer are souls of great silence. යාඥාවේ හදවත් කියලා කියන්නේ නිහඬතාවයේ හදවත්. අපේ යාඥාව මම ඊ ඔබට කිව්වා ඒ සමාධිය අපි අත්දකින්නවා කියලා කියන්නේ යාඥා කරන කෙනාගේ යාඥාව සාර්ථකයි, යාඥාව ඔබේ ඵලබරිතයි කියලා දැනගන්න තියෙන කෙටිම මිම්ම තමයි ඔබ ගැඹුරු නිහඬතාවයට යන්නට ඕන. The fruit of prayer is silence. යාඥාවේ අග්‍රඵලය නිහඬතාවය. අපි තවත් කියවලා තිනවා the face of God is silence. දෙවියන්ගේ මුහුණ කියන්නේ නිහඬතාවය. දෙවියන්ව පේන ලෝකයට ගේන්න පුළුවන් නම් ඒ මොකද්ද? වෙන මොනවත් නෙමේ. යාඥාවේ අග්‍රඵලයේ දෙවියන්ගේ මුහුණ කියන්නේ නිහඬතාවය. යාඥා කරන තරමට ඔබ නිහඬ වෙන්නට ඕන, නිර්වුල් වෙන්නට ඕන, ඔබේ අතුලාන්තය නිවෙන්නට ඕන. මම ඔබට ඊයේ කිව්වා මේ යාඥා මෙහෙට ඇවිල්ලා ඔබ ඵලබරිත විදියට ගෙදර යනවා කියන්නේ ඔබ ආවට වඩා නිවිල යන්න ඕන. ඔබ ගමේ දිව්‍ය පූජා යාගයට ඇවිල්ලා හරියට සහභාගී වුණා නම් ආවට වඩා නිවිලා ගෙදර යන්න ඕන. ඔබ ඔබේ පෞද්ගලික යාඥාවට ගිහිලා දේව සම්මුඛේ ගත කරලා ඔබ ගෙදර යද්දී ඔබේ නිර්වුල් භාවය ඔබට දැනෙන්නට ඕන. යාඥාවේ අග්‍රඵලය තමයි නිහඬතාවය. නිහඬතාවය. තෙරේසා මවතුමිය කියනවා නිහඬතාවය කියලා කිව්වම අපි කටවහගත්තු පමණින් නිහඬද? දැන් හුඟක් අය මෙතන කටවහගෙන ඉන්නේ නේද? ඒ වුණාට හිතනවා. මොනවද හිතන්නේ? දැන් හුඟක් අපේ දවසට හිතුවිලි 60000ක් විතර එනවා. මිනිස්සු ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? හැමදාම එන්නේ පරවෙනි හිතුවිලි 60000ම තමයි. අපි වෙනස් වෙන්නේ නැත්තේ ඒකයි. දැනුත් ඔබ ඉඳගෙන හිතනවානේ. ස්වාමී අද 8ටම ඉවර කරයිද? බස් එකට යන්න පුළුවන් වෙයිද? හිතනවා. ඉඳ හිට ආපු අය දැන් හිතනවා ඇති හැමදාම මටත් එන්න පුළුවන් නම් ස්වාමී ඊයේ මොනවද දන්නේ නැහැ කතා කළේ. හෙට මොනවා කතා කරයිද? ෆාදර්ගේ ඊළඟ අදහස මේ අපේ හිතුවිලි ඇතුළාන්තේ ගන්නවා. තෙරේසා මවතුමිය කියනවා අපි කට වහගත්තු පමණින් අපි නිහඬ වෙන්නේ නැහැ. කට වහගත්තු පමණින් යාඥාවේ අලුත් අත්දැකීම් තුල කියනවා නිහඬතාවයේ යාළුවෝ 5 දෙනෙක් the 5 friends of silence. නිහඬතාවයේ යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ යාළුවෝ 5 දෙනා තමයි කට, කන, ඇස, මනස, හදවත. ඔබ යාඥාවට ඇත්තටම ඇතුළු වුණා නම් ඔබේ කට සංවර වෙන්න ඕන. ඔබේ කන සංවර වෙන්න ඕන. ඔබේ ඇස සංවර වෙන්න ඕන. ඔබේ මනස සංවර වෙන්න ඕන. ඔබගේ හදවත සංවර වෙන්නට ඕන. මේ ඉරියව් පහම ඒකාබද්ධ කරද්දී අපි දෙවියන් තුළ ලොකු බලයක් අත්දකින්නට පටන් ගන්නවා. යාඥාව තුළ ඔබ ඇත්තටම අවංකව පරිණතයි නම් ඔබට දැනෙනවා ඔබේ කට සංවරයි, කන සංවරයි, ඇස සංවරයි, මනස සංවරයි, හදවත සංවරයි.
සතරේ සමෞතුමිය හැමදාම කියපු දෙයක් තමයි යාඥාවේ අධියරයන් පහක් තියෙනවා. දල වශයෙන් පහක් හතරක් විතර තියෙනවා. මොකද්ද මේ පහ? අපි හුඟක් වෙලාවට ඉන්නේ පළවෙනි තැන. පළවෙනි තැන. මොකද්ද පළවෙනි තැන? පළවෙනි තැන තමයි මම කතා කරනවා ජේසු අහගෙන ඉන්නවා. හරි නේද? අපි හුඟක් අය ඉන්නේ එතන. අපි හුඟක් අය ඉන්නේ එතන. මම කතා කරනවා ජේසු අහගෙන ඉන්නවා. හරි නේද? පල්ලියට ආවත් පූජාවට ආවත් මන්නේ කතා කරන්නේ. මම කියනවා මට ඕන දේවල්නේ ගොඩක් වෙලාට කියන්නේ මට අත්තිවාරම දාගන්න උදව් වෙන්න. මම මේ ෆොටෝ එක ගෙනව පුතාට වීසා දෙන්න ලබන සතිය වෙද්දි. කොල්ලට කෙල්ලෙක් දෙන්න. කෙල්ලට කොල්ලෙක් දෙන්න. පෞල් ජීවිතේ සමගිය දෙන්න. සල්ලි දෙන්න. ලොතරැයි ඇදෙන්න. අරක කරන්න මේක කරන්න. කවුද කතා කරන්නේ? මම කතා කරන්නේ ජේසු අහන් ඉන්නවනේ. සමහර අය ජේසුට කට අරින්න දෙන්නේ නැහැ මුළු ජීවිත කාලෙම. ජේසුගේ කට තත කරගෙන වහගෙන එයා කතා කරනවා. පළවෙනි යාඥාවේ මූලික අධීරය අපි තට්ටු පහක ගැඹුරක් කිව්වොත් එහෙම පළවෙනි අදින මොකද? මම කතා කරනවා ජේසු අහගෙන ඉන්නවා. අපි ගොඩක් අය ඉන්නේ එතන නේද අම්මා? මන්නේ කතා කරන්නේ නේ. මම කියනවා මගේ හිතෙන් ගියාවන් මං කියනවා. දිනුණු වෙන්න ආස නම් දෙවෙනි තට්ටුවට යන්න. මොකද දෙවෙනි තට්ටුව? ජේසු කතා කරනවා මං අහගෙන ඉන්නවා. ඒක දිනුනුයි. තෙරේසා මවතුමිය හැමදාම කිව්වා ජේසුට කතා කරන්න ඉස්සලා ජේසුට අහුම්කම් දෙන්න පුරුදු වෙන්න. Before you speak to God, you should know how to listen to him. ජේසුට කතා කරන්න ඉස්සෙල්ලා ජේසුට අහුම්කම් දෙන්න පුරුදු වෙන්න. අපි හුඟක් අය අහුම්කම් දෙන්නේ නැහැ යාඥාව තුල. අවනත වෙන්නේ නැහැ අපි. නම් දෙවෙනි අධීරය මොකද්ද? ජේසු කතා කරනවා මම අහගෙන ඉන්නවා. පළවෙනි අධීරය මොකද්ද? මම කතා කරනවා ජේසු අහගෙන ඉන්නවා. දෙවෙනි අධීරය ජේසු කතා කරනවා මම අහගෙන ඉන්නවා. තුන්වෙනි අධීරයට යන්න ආසනම් ජේසුත් කතා කරනවා මාත් කතා කරනවා. හතරවෙනි අධීරයට යන්න ජේසුත් ඇහුම්කන් දෙනවා මාත් ඇහුම්කන් දෙනවා. මම මේ අධීරයන් පහ කිව්වේ. පළවෙනි එක මං කතා කරනවා ජේසු අහගෙන ඉන්නවා. දෙක ජේසු කතා කරනවා මං අහගෙන ඉන්නවා. තුන ජේසුත් කතා කරනවා මාත් කතා කරනවා මට තේරෙනවා. උන්වහන්සේට මං අවනතිනවා. හතර ජේසුත් ඇහුම්කන් දෙනවා මාත් ඇහුම්කන් දෙනවා. පහ විශේෂයෙන් ජේසු කතා කරන්නත් ඕනේ නැහැ. විශේෂයෙන් මං කතා කරන්නත් ඕනේ නැහැ. විශේෂයෙන් අමුතුවෙන් ජේසු ඇහුම්කන් දෙන්න ඕනත් නැහැ. මං ඇහුම්කන් දෙන්නත් ඕනේ නැහැ. ඒ අවස්ථාව මොකද්ද? ගැඹුරු නිහඬතාවය. ගැඹුරු නිහඬතාවය. එනිසා තෙරේසා මවතුමිය කිව්වේ මොකද්ද? යාඥාවේ අග්‍රඵලය කියලා කියන්නේ නිහඬතාවය. යාඥාවේ ගැඹුරට ඔබ යන තරමට තෙරේසා මවතුමිය කියන්නේ ඔබ ජේසුට කතා කරනවට වඩා පුරුදු වෙන්න යාඥාව තුළ ජේසුට ඇහුම්කන් දෙන්න. මම ඔබට සුදෝතම දෙවන ජෝන් පවුල් පාප වහන්සේ ගැන කිව්වා. උන්වහන්සේ දවසට පැය දෙකක් සත්ප්‍රසාදය අපිමුව භාවනා කළා. 15 පන්ති උච්චාරණය කළයි කියලා අපි අහලා තියෙනවා. උන්වහන්සේට හරි වැඩ වැඩි දවසක් උන්වහන්සේව හම්බෙන්න රාජ්‍ය නායකින් වගේක් ආපු වෙලාවක උන්වහන්සේව බාරින් ඉන්න කාදිනල්තුමා ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ මදකට යාඥාව නවත්තලා ඇවිල්ලා ඉන්න රාජ්‍ය නායකින්ව හම්බෙන්න. පළවෙනි පාර කියන උන්වහන්සේ අහුම්කම් දෙන්නේ නැහැ මේ පණිවිඩයට. දෙවෙනි පාරත් කාදිනල්තුමා ඇවිල්ලා කියනවා උත්තරයක් නැහැ. තුන්වෙනි හතරවෙනි පාරත් ආපම කාදිනල්තුමාගේ ඉවසීමත් ටිකක් එහාට යනවා. කියලා කියනවා ඔබ වහන්සේට දැන් අවස්ථාවන් කීපයක් කිව්වා කරුණා කරලා ඒ රාජ්‍ය නායකින්ව රස්තියාදු කරන්න එපා ඇවිල්ලා හම්බ වෙන්න. එතකොට ජෝන් පවුල් පාප වහන්සේ දන පුටුවේ මිදගෙන ඇහුවලු ඒ අය මාව හම්බෙන්න ඇවිල්ලා තියෙන අත්‍යවශ්‍ය කාරණාවකටද? එහෙයි පියාණනි. ඒ අයට මගෙන් දැන් උත්තරයක් ඕනද? එහෙයි පියාණනි. මං ඒ අයට හරි උත්තරයක් දෙන්න ඕනද? එහෙයි පියාණනි. එතකොට පාප වහන්සේ කිව්වලු එහෙනම් මං කොහෙවත් යන්නේ නැහැ. තව ටිකක් ඔරසන් කියන්න ඕන කියලා තව ඔරසන් කිව්වලු. උන්වහන්සේ ලස්සනට කියනවා if the matter is important we have to pray more. කාරණාව අත්‍යවශ්‍ය නම් කාරණාව ඉක්මන් නම් කොහෙවත් යන්න එපා. වැඩිපුර යාඥා කරන්න. විශේෂයෙන් සත්ප්‍රසාදයේ සම්මුඛයේ යාඥා කරන්න. ගැඹුරු භාවනාව. අත්‍යවශ්‍ය කාරණාවක් තියෙන හැම වෙහොතකදීම එහෙ මෙහෙ දුවන්න එපා. කලබල වෙන්න එපා. දෙවියන්ට බාර කරන්න. සත්ප්‍රසාදයේ සම්මුඛයේ තුල ජේසුට ඉඩ හරින්න ඔබට කතා කරන්න. ජේසුට ඉඩ හරින්න ඔබව නිදහස් කරන්න. ජේසුට බාර කරන්න ඔබේ බැරිකම නොහැකියාව. ඒ අත්දැකීම තුල අපි ස්වාමින් වහන්සේ තුල ගැඹුරු නිහඬතාවයේ අත්දකිනවා නම් අපි ලොකු ආශිර්වාදයක් අත්දකිනවා. ඒ නිසා අපි ස්වාමින් වහන්සේගෙන් අද ඉල්ලමු මේ යාඥාවේ තියෙන නිහඬතාවය. අද අපේ යාඥා සමාට හරි කලබලයි නොසන්සුන් අපිට අපිව දකින්න බෑ.
අපි ජේසුස් තුල අපිව දකින්නේ නැහැ. ජේසුට අපි ඉඩ හරින්නේ නැහැ. ඉඩ දෙන්න තරම් අපේ මනස නිස්කලංක නැහැ. ඒ නිසා ගැඹුරු යාඥාවට ඔබ ඇතුළු වෙන හැම මොහොතක්ම මතක තියාගන්න. ඔබේ කට සංවර වෙනවා, වචන සංවර වෙනවා, ඔබගේ කන සංවර වෙනවා, ඔබගේ මනස සංවර වෙනවා, ඔබගේ ඇස සංවර වෙනවා, ඔබගේ හදවත සංවර වෙනවා. එහෙම වුණාම ඔබ පේනවට වඩා දෙයක් දකින්න පටන් ගන්නවා. නැත්තම් මේ පේන දේවල් එක්ක රැවටෙනවා. ඇහෙනවට වඩා දෙයක් ඔබ ඇහුම්කන් දෙන්න පටන් ගන්නවා. යාඥා කරන කෙනාගේ විශේෂත්වය මේකයි. පේනවට වඩා දෙයක් එයා දකිනවා, ඇහෙනවට වඩා දෙයක් ඇහුම්කන් දෙනවා, හිතට එන මනස්ගත වලට වඩා දෙයක් එයා භාවනා කරනවා. හිතේ භාවනා කරන්න පටන් ගන්නවා. ඒ නිසා පේනවට වඩා දෙයක් දකින්න, ඇහෙනවට වඩා දෙයක් ඇහුම්කන් දෙන්න, හිතට හිතෙනවට වඩා දෙයක් භාවනා කරන්න අපිට අසීමිත බලයක් ලැබෙන්නේ, විශේෂිත බලයක් ලැබෙන්නේ යාඥාවේ බලය තුල, නිහඬතාවයේ තුල, නිදහස තුල. අපි විශේෂයෙන් ස්වාමින් වහන්සේට අද දවසේදී යාඥා කරමු. යාඥාවේ අග්‍රඵලය වන නිහඬතාවය අපට දානය කරන්න. නිහඬතාවයේ මව්පියන් වන්නට, නිහඬතාවයේ දරුවන් වන්නට, නිහඬතාවයේ දරු පවුලක් වන්නට. නිහඬ වුණාම ගොඩක් දේවල් දකින්නවා. එක ගෙදරක ඔරලෝසුවක් නැති වුණාලු. උදේ පාන්දර වැඩට යන්න තාත්තාගේ ඔරලෝසුව නැති වෙලා. ගෙදර ඔක්කොම කෑ ගහ හොයනවලු. එහෙට දුවනවා, මෙහෙට දුවනවා, දරුවෝ කෑ ගහනවා, බිරිඳ දොස් කියනවා. ඔයා හැමදාම ඔහොමයි. ඔරලෝසුව නැති කරගන්නවා, පිළිවෙලක් නැතිකම, ඔරලෝසුව එක තැනක තියන්න. මෙහෙම හැමෝම කෑ ගහදි තාත්තටත් ආවේගශීලී වෙලා කෑ ගහලා තාත්තා කියනවලු මට ඔරලෝසුව ඕනත් නැහැ, මොනවත් ඕනේ නැහැ, මං අද වැඩට යන්නෙත් නැහැ. හැමෝම කරුණා කරලා කටවහ ගන්න. තාත්තගේ හඬට බය වුණු අවනතුණු හැමෝම තාත්තා ආවේගශීලී වුණා, කෑ ගහපු හින්දා කටවහ ගත්තලු. හැමෝම නිහඬ වුණාම ඔරලෝසුවේ ටික් 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 ගාන හඬ ඇහෙන්න පටන් ගත්තලු. කොහෙදෝ පොත් ගොඩක් අස්සේ ඔරලෝසුව යට වෙලා තිබිලා. ඔක්කොම නිහඬ වුණාම ඔරලෝසුවේ සද්ද ගෙදර ඇහෙන්න පටන් ගත්තලු. අපි නිහඬ වෙන තැන දේව හඬ අවදි වෙනවා. අපි නිහඬ වෙන තැන දේව හඬ ක්‍රියාත්මක වෙනවා. අපි නිහඬ වෙන තැන දේව හඬ අපිට කතා කරන්න පටන් ගන්නවා. ඒ නිසා යාඥාවේ බලය, ශක්තිය, ධෛර්යය මෙහෙවීම වෙන්නේ අන්නේ වැනි බලවන්ත අත්දැකීමක් අපි ස්වාමීන් වහන්සේට විශේෂයෙන් අපිව බාර කරලා මේ යදුමේ බලය, සතුට, ස්පර්ශය, විශේෂයෙන් යදුමේ තියෙන අතුලාන්ත නිදහස, අතුලාන්ත සිත් සාමය, අතුලාන්ත පිරිසිදුකම අපට දානය කරන්න, යාඥාවේ අග්‍රඵලය වන නිහඬතාවය අයිති කරගන්න අපිටත් උදව් වෙන්න. ජේසුට කතා කරනවට වඩා ජේසුට ඇහුම්කන් දෙන්න යාඥාව තුළ අපිට ශක්තිය, ධෛර්යය දෙන්න ශුදෝ ස්වාමිනී කියන ප්‍රාර්ථනාව තුළ උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට අපි හැම කෙනෙක්ම දැනගසලා විශේෂයෙන් අද දවසේදී අපි ප්‍රාර්ථනා කළ ඒ යාඥාවේ බලය, සුවය, පරිණතකම, ශක්තිය අප ජීවිතවලට දානය කරන්න ආදර ජේසුනේ කියලා අපි යාඥා කරමු. අපි හැම කෙනෙක්ම මේ මහත් වූ ආශිර්වාදය, ඒ බලය, ශක්තිය ලබා ගන්නට අවශ්‍ය දේවාශිර්වාදය පතමින් අපි සත්වසාදේ සුදෝ ස්වාමින් වහන්සේව අප මැදට කැඳවා ගනිමු. උන්වහන්සේට යාඥා කරමු මෙලෙස ගායනා කර සිටිමු.
අපි මේ මොහොතේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ තුල දැහැන් ගත වන මොහොත සුළු මොහොතක් වාඩි වෙමු වහන්සේ තුල සමාධිගත වන්නට. විශේෂයෙන් අපි යාඥා කුරුමත් දවසේදී යාඥාව පිළිබඳව අපි වටහාගත්තු දේ තුල ජීවත් වෙන්න අපිට උදව් වෙන්න කියලා. යාඥාවට බාධා වන මගේම කලබලකාරී භාවය, මගේම නොසන්සුන් බව, මගේම අසහනකාරී බව, මගේම අධිවේගී ජීවිතෙන් මාව නිදහස් කරන්න. පැය 24ක් දුන්නු ජීවිතයට කෘතවේදී වෙමින් ඔබ වහන්සේට මිනිත්තු කීපයක් දෙන්නට. ඔබ වහන්සේට පුංචි කාල පරිච්ඡේදයක් ජීවිතේ වෙන් කරන්නට තරම් මට නිහතමානී කමක් දෙන්න ශුදෝ ස්වාමිනී කියලා යාඥා කරන්න. විශේෂයෙන් යාඥාව තුල ඔබ අත්දකින විවිධාකාර බාධාකාරී තත්ත්වයන් වහන්සේට බාර කරලා යාඥා කරන්න. ශාරීරිකව අත්දකින බාධාකාරී තත්ත්වයන්, මානසිකව අත්දකින බාධාකාරී තත්ත්වයන්, කලබලකාරී කාලසටහන් තුල ඔබගේ අවිවේකී භාවය තුල අත්දකින අසහනකාරී තත්ත්වයන්, මේ හැම දෙයක්ම බාර කරලා උන්වහන්සේ තුල ශක්තිය ධෛර්යය ඉල්ලන්න. ඔබට හොඳ හිත ඉල්ලන්න, දයාවන්තකම ඉල්ලන්න. යාඥාව තුල උන්වහන්සේට අයිති වන්නට මටත් විවරණය දෙන්න. යාඥාවේ අග්‍රඵලය වන නිහඬතාවය, යාඥාවේ අග්‍රඵලය වන නිහඬතාවය අත්දකිද්දී ජේසුට මං කතා කරනවට වඩා මං ජේසුට ඇහුම්කන් දෙන්නට පුරුදු වෙනවා. එනිසා විශේෂයෙන් බලය ඉල්ලන්න. සුදු ස්වාමිනී, මම මෙතෙක් කල ඔබ වහන්සේට කතා කළා. මගේ හඬ තුල ඔබ වහන්සේගේ හඬ යටපත් වුණා. සමහරට මම යටපත් කළා ඒක. මගේ රුව දැක්ක මම යාඥාව තුල ඔබ වහන්සේගේ ස්වභාවය මම දැක්කේ නෑ. එනිසා වරප්‍රසාද ඉල්ලන්න. මා තුල මාව දකින්න නෙමෙයි, ඔබ වහන්සේ තුල මාව දකින්න මට උදව් වෙන්න. අශිෂිෂුදෝ ෆ්‍රැන්සිස් තුමා කිව්වා, "Oh God, may I be found by you." ආදර දෙවි පියාණනි, ඔබ වහන්සේ තුල මාව දකින්න මට උදව් වෙන්න. මගේ අවශ්‍යතාව තුල විතරක් නෙමෙයි, මගේ ප්‍රශ්න එක්ක විතරක් නෙමෙයි, මගේ ගැටලුකාරී ජීවිතය එක්ක විතරක් නෙමෙයි, ඔබ වහන්සේගේ ශුද්ධත්වයේ තුල, ඔබ වහන්සේගේ ප්‍රබලත්වයේ තුල, ඔබ වහන්සේගේ පිරිසිදුකම තුල, ඔබ වහන්සේගේ විශ්වාසයේ මහා ස්පර්ශයේ තුල මට මාව දකින්න උදව් වෙන්න කියලා යාඥා කරන්න. යාඥාවේ ජීවිතය වෙනුවෙන් ඔබට අවශ්‍ය ආත්මීක, ශාරීරික, මානසික වරප්‍රසාදය, අවශ්‍ය පෙළඹවීම, ශක්තිය දහිරිලා යාඥා කරන්න. ඔබවත් අවදි කරන්න. යේසුනි, ඔබ වහන්සේට ඇහුම්කන් දෙන කිතුණු දරුවෙක් වෙන්න. ඔබ වහන්සේ තුල මාව දකින්න කිතුණු දරුවෙක් වෙන්න. පේනවට වඩා දෙයක් දකින්න, ඇහෙනවට වඩා දෙයක් ඇහුම්කන් දෙන්න, හිතෙනවට වඩා දෙයක් භාවනා කරන්නට හැකි යාඥාවේ බලය තුල මාවත් අවදි කරන්න ස්වාමිනේ කියලා යාඥා කරන්න. අපගේ හදවත්වල තියෙන අයිදීම්, පැතුම්, ප්‍රාර්ථනා යේසු පාමුල තබමින් යාඥා කරමු. අපේ රෝග පීඩාවන්, අපේ ප්‍රශ්න, අපේ කරදර, අපේ මාසාර්ථක ජීවිත අත්දැකීම්, ශාරීරික මානසික වේදනාවන්, රෝග පීඩාවන්, පසුගාමී භාවයන් විශේෂයෙන් අපි යාඥා කරමු. මුත්‍රාශය රෝගී භාවයක් තුල වේදනාවට, කලකිරීමට, පීඩාවට ලක් කර තිබෙන වෛද්‍ය පරීක්ෂණයකට යොමු වන රෝගී අය වෙනුවෙන් සෝදානිෂ්ඨ ස්වාමීන් වහන්සේගේ සුව හස්තය ඔහු මත දිගු කරමින් මේ මොහොතේ ශරීරයේ රෝගී සෑම ශෛලයක් වෙතම උන්වහන්සේගේ සෝදානයේ ස්පර්ශය ගලාගෙන ගොස් ඔව් නිදහස් කරන්න. එවැගේම අධික රුධිර පීඩන තත්ත්වය තුළ දුක් විඳින අය, එවැගේම මානසික රෝගී තත්ත්වය තුළ දුක් විඳින අය, ජීවිතයේ විවිධාකාර ප්‍රශ්න, කරදර, ආර්ථික අවහිරතාවයන්, ණයතුරුස්, පෞල් ජීවිතයේ අසමගිය තුළ, අසමාදානය තුළ, අවිශ්වාසය තුළ දුක් විඳින මේ හැම කෙනෙක්වම කුරුසේ ස්වාමීන් වහන්සේට බාර කරමු. කුරුසේ දුක් විඳි ජේසු තුළට ඔවුන්ගේ වේදනාවන් තුළින් ඔවුන්ව බාර කරමු. අපේ වේදනාවන්, ප්‍රශ්නත් ස්වාමීන් වහන්සේට බාර කරමින් අපි ආඥා කරමු. මා ඔබට බොහෝසේ ආදරය කළා. යේසු අපිට කියනවා ජීවිතය ඔබ නිසා මා පිදුවා. මා කළ හැක්කලසේ ඔබටත් කළ හැකි නම් ඔබ මගේ සදා. යාඥාව තුළ යේසු අපිට කියනවා මට හැඟෙන ආදේ ඔබටත් හැඟෙනවා නම්, මට දැනෙන ආදේ ඔබටත් දැනෙනවා නම්, මට සිතෙන ආදේ ආදර දුවේ පුතේ ඔබටත් සිතෙනවා නම්
ඔබ මා තුලයි සදා මා ඔබ තුලයි සදා. යේසු තුල මාව දකින්නට මා තුල යේසුව දකින්නට අවශ්‍ය වරප්‍රසාදය ඉල්ලලා අපි දැනගස්සලා හැම කෙනෙක්ම දනින් වැටිලා යේසුට කියමු මා ඔබ තුලයි ඔබ මා තුලයි සදා කියන ප්‍රාර්ථනාව තුල යාඥාව තුල අපව එක්සත් කරන්න එකමුතු කරන්න ඔබ වහන්සේගේ සම්මුඛය තුල ජීවත් කරවන්න ආදර යේසුනේ කියලා අපි යාඥා කරමු. තුල ඒ ආශිර්වාදයේ තුල යේසු තුල මාව දකින්නට මා තුල යේසුව දකින්නට උන්වහන්සේ හිතනා දේ සිතන්නට උන්වහන්සේ පතනා දේ පතන්නට උන්වහන්සේට දැනෙනා දේ අපේ ජීවිත අත්දැකීම කරගන්නට උන්වහන්සේට හැඟෙනා දේ ඔබේ වගේ අත්දැකීම කරගන්නට හැකි වෙන්නේ යාඥාව තුල. ඒ නිසා මේ මොහොතේ අප හැම කෙනෙක්ම ආශිර්වාද කරන්න ස්පර්ශ කරන්න කියන ප්‍රාර්ථනාව තුල සත්‍රසාදේශදෝ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට අපි හැම කෙනෙක්ම දැනගසලා ආෞතුමේ ගීතිකාව ගායනා කරමු. උන්වහන්සේට දැනෙන දේ දැනෙන්නට හැඟෙන දේ හැඟෙන්නට අපේ ජීවිතයේ උන්වහන්සේ තුල ඒකාබද්ධ කරගන්නට අපටත් විවරණය දෙන්න ශක්තිය ධෛර්ය දෙන්න උන්වහන්සේ තුල අපව දකින්න අපිට උදව් වෙන්න යාඥාවේ අග්‍රඵලය වන නිහඬතාවයේ ස්පර්ශය අප ජීවිතවලට පවුල් වලට දානය කරන්න දායාද කරන්න ආදර ජේසුනේ කියලා ඒ ආශිර්වාදය ලබා ගන්න පිණිස අපි හැම කෙනෙක්ම ආෞතුමේ ගීතිකාව ගායනා කරමු. Let
කරමු. ජේසුනි ඔබ වහන්සේගේ කුරුසියේ ගමනට මාද හවුල් කරගත මැනව. එදිනෙදා කුරුසියන් කරදරා ගනිමින් මානුගමනය කරන්නයි වදාළ ඔබ වහන්සේගේ වදන් අනුව යමින් අප ජීවිතයන් තුළ මුණ දෙන වේදනා සාසන අවස්ථා දරාගෙන ඔබ වහන්සේ අනුව යමින් ඔබ වහන්සේ මෙන්ම යාගවන්නටත් ජීවිතය ඔබ වහන්සේ තුළම ජයග්‍රහණය වෙත මේ වන්නටත් නොසලී විශ්වාසයේ ජීවිතයක් ගත කරමින් පියාණන් වහන්සේගේ ආදරණීය දරුවෙක් වන්නටත් ඔබ වහන්සේම දිනා දුන්නා වූ ස්වර්ගීය මහිමයට හිමිකරුවෙක් වන්නටත් අපට වරම් දානය කළ මැනව. මේ කීර්තිය අපගේ ස්වාමීනෝ ජේසුමනු දේශාම අපට ලැබේවා. ආදර ජේසුස් සමිඳුනි, ඔබ වහන්සේ අපගේ ඇදුම් සැමකක් අසා අපට පිළිසරණයක් වන බව අපි අත්දකිමු. ඔබ වහන්සේ අප අත් නොහැර අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේදීත් අනවශ්‍ය දේ අප තුළින් ඉවත් කරමින් අප රැකගන්නා සේක. ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ඔබ වහන්සේ සමග සිටිමින් සෑම විටම ඔබට යදිමින් නිහඬියාව තුල ඔබ වහන්සේව බලවත්ව අත්දැකීමට අපට අවශ්‍ය ආශිර්වාදය ලබා දුන මැනව. ඒ ඇදුම් දිවියට අවශ්‍ය වරම් ඉල්ලා මේ මොහොතේ යාඥා කරමු. සර්වදයා බරෝ ජේසුනි පාපියෝ අපට දයා වෙනවා. සොඳේ ස්වාමී
ගොතුව සාන්ත කුරුස්සේ අඩයාලමෙන් අපේ සසුරගෙන අප ගලවා ගලවා දේවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පිරිතු සාන්තුගේ සිළු දෙනාටම ජේසු පිහිටයි. සුබ රාත්‍රියක් වේවා.